මෙතනදී කතා කරන්නේත් මේ සීහනාද වග්ගෙම එන සූත්‍රයක් අවසාන සූත්‍රය. විතක්ක සංඨාන සූත්තං කියලා නේද? මේ සූත්‍රේ නම අහුනහමම වැටහෙන්නේ නේද? විතක්ක සංඨාන සූත්තං. මේ විතරකයක් සම්බන්ධව. විතර්කය කියන එක නිකන් සාමාන්‍ය අදහස් අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ නේද? ඈ? ඔව්. විතර්කයේ ස්වභාවය තමයි අරමුණට නැගෙන ගතිය. මේ සිතක් අරමුණට නැගෙන ස්වභාවයට තමයි විතර්කය කියලා කියන්නේ. ඉතින් එහෙනම් බලාගෙන යන් මේ සූත්‍රය තුළ කතා කරනවා වෙන්නට ඕන. මෙන්න මේ විතර්කය. එහෙම නැත්නම් අරමුණකට හිතක් නගින ස්වභාවයක් පිළිබඳව මේ සූත්‍රය තුළ යම් විග්‍රහයක්. ඒ වගේම ඒකට එක එක අපේ විසින් කළ යුතු දේවල් නේද? මේක අත්දකින විදි මේ සූත්‍රය තුළ කතා කරනවා. බොහෝ කොට මේ සූත්‍ර ගත්තේ අපි කතා කරන්නට අර භාවනා මනසිකාරයක් වඩද්දී අපි ප්‍රායෝගික විඳින නැත්නම් අත්දකින්න ගැටලු කිහිපයකට බුදුරජාණන් වහන්සේ දුන්නු විසඳුම් ටිකක් මේ කතා කරන්නේ. මේක. අන් ඒක ඉස්සර කරගෙන අපි යන්නේ. එතකොට කියනවා ඡේද කියමු කවුරු හරි. කියන්න බන්න අතුන්වන්ස. මොකද නම්නේ? ඔව්. එවං මේසතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරදීයත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ. ශබ්ද නගලා උච්චාරණය කරනවා. කියන්නේ ඔය අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අපේ උච්චාරණය හරියන්නට කියන්න තියෙන කියලා. එවං මේසතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තතර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති පදන්තේරි තේ භික්ඛු භගවතු පච්චස්සෝසුම් භගවා ඒතද වෝච. ඔව් සූත්‍රය ආරම්භ වන්නේ පුරුදු විදියටමයි නේද? එවං මේ සුතං කියලා. එවං මේ සුතං කියන්නේ එහෙනම් මේකත් මේ පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහයක් කරන්නට හදන්නේ බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කරන්න යෙදුණා. ඒක මම මේ විදිහට අහගත්තා. මගේ දරා ගැනීම මේකයි කියලා තමයි මේ කියන්නේ නේද? භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ හිටපු කාලෙක බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වික්ෂුන් වහන්සේලාට කියනවා. භගවා ඒතදෝච. භාග්‍යතුන් වහන්සේ මේ සැලකලසේක අවශ්‍ය නම් ඔන්න ඔය ඡේද කොටස අරගෙන මේ මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ මුල් හරියේ දිග විග්‍රහයක් කරනවා. ඒවන් මේ සුතක් මම එදත් කියේ නේද? අපි පස්සේ දවසක වෙලාවක් තියෙන මොහොතක ඒ අට කතාවේ ඒ ටික වෙනම කතා කරමු. මේක හරි ලස්සනයි. ඉතින් අර දැනගන්න හැම සූත්‍රයක්ම මේකෙන් පටන් ගන්න නේද? ඇයි මෙහෙම පටන් ගන්න? ඒක හරි ලස්සනයි. ඊට පස්සේ දෙවෙනි ඡේදේ කියන්නේ ළඟට උනස්. අනිචිත්ත මනුයුත්තේන වික්කවේ වික්ුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි කතමානි පංච. ඔව් අට කතාවත් කරලා ගත්තා නම් හරි යන්න. එතන කියනවා අධිචිත්ත මනුයුත්තේන කියලා වචනයක්. අධිචිත්ත මනුයුත්තේන සාමාන්‍ය මොකක්ද කියන ඇත්තම? සාමාන්‍ය චිත්ත කියලා කියන්නේ සිත. අධිචිත්ත කියන්නේ දියුණු කර සිත. ඔව් කුමක් කරේ දැන් අධි කියන උපසර්ගය වැඩුණාම යමක විශේෂ කිරීමක් වෙනව නේද? එහෙනම් චිත්ත කියන්නේ සාමාන්‍ය මට්ටමක් වෙන්නට ඕනේ. අධිචිත්ත කියන්නේ ඒක මොකක් හරි විශේෂ මට්ටමක්. ඉතින් ඒක පෙළේ කියන්නේ නැහැනේ. අධිචිත්ත මනියුත්තේන භික්කවේ භික්ුණා කියලා විග්‍රහය කරනවා. එහෙනම් මේ අධිචිත්තය මොකද්ද? ඒකට යන්නට ඕනේ අට කතාවට. අට කතාවේ කියනවා අධිචිත්ත මනියුත්තේනාති. අධිචිත්ත මනියුත්තේනාති. ඒ කියන්නේ මොකද්ද? දස කුසල කම්ම පත වශයෙන් uppannං චිත්තං චිත්තමේ. දස කුසල කර්ම පත වශයෙන් නේද? හටගත්තු සිතක් තියෙනවනේ ඒක සාමාන්‍ය චිත්තය. මේ සාමාන්‍ය කුසලයක් විදිහට හටගත්තු සිතක් තියෙනවනේ ඒක චිත්තය. අධිචිත්තය කියන්නේ මොකද්ද? විපස්සනා පාදක අට්ඨ සමාපatti චිත්තං. නිකං අට්ඨ සමාපatti චිත්තං නෙමෙයි. විපස්සනා පාදක වූ අට්ඨ සමාපatti චිත්තය.
තතෝ චිත්තතෝ අධිකං චිත්තන්ති අධිචිත්තං. අර මුලින් කියපු චිත්තයට වඩා විශේෂ හින්දා ඒ විදර්ශනාවටම අපි පාදක කරගන්න අට සමාපatti චිත්තයට අධිචිත්තං කියලා කියනවා නේද? ඔතන මේ ටීකාවට ගියපුවාම ඇයි විපස්සනා පාදක කියන වචනෙන් මෙතන කීවේ කියලා කියනවා. දැන් සමාපatti කියපුවාම මේ ශාසනයෙන් බැහැරක් තියෙනවනේ සමාපatti නේද? අසිත තාපසතුමා නේව සංඥා නාසඤ්ඤායතන යනකම් මේක වඩලා තිබුණානේ නේද? අසිත තාපසතුමා නෙමෙයි කවුද අර මේ ආලාර කාලා මුද්දකරාම පුත්ත නේද? එයාලා ඊට පස්සේ අසිත තාපසතුමාලාත් අට සමාපatti වැඩුවානේ. ඉතින් ඒ අය මේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙනවා කියලා දැක අර සමාධිය අත්හරින්න බැරි වෙන තරමට වඩලා තිබුණා. වශී කරලා තිබුණා. ඒ වශී භාවයේ තුල ඒකට ඇල්ම තමයි තිබුණේ. ඔව්. අන්න ඒක නිසා ඒක විපස්සනා පාදක අට සමාපත්තියක් නෙමෙයි. ඒක කුමක් පාදක කරගත්තු එකද? වට්ට පාදක අට සමාපත්තිය. ඒ කියන්නේ සංසාර වටේ පිණිස. දිගින් දිගට මේ සංසාරය යන්නේ. ඒකට අපි කියනවා වට්ටපාදක සමාපatti චිත්තං කියලා. මතක තියාගන්න. අන්න ඒකයි මෙතන විශේෂ වචනයක් දැම්මයි කියේ මං. විපස්සනා පාදක අට සමාපatti කියලා කියනවා. ඇයි හේතුව? ටීකාවේ කියනවා ඒක වට්ට පාදක සමාපatti චිත්තස් අපි ඉද අධිචිත්ත භාවයෙන් අනිච්චිතත්තා. මෙතනදී අධිචිත්ත භාවයෙන් අර වට්ට පාදක අට සමාපත්තියවත් ගන්නෙ නැහැ. ඒ කියන්නේ සංසාර වටේ වෙනස හේතු වන අට සමාපත්තියක් කවුරු හරි උපදිනවා නම් ඒකත් මෙතනදී අධිචිත්තයක් විදියට ගන්නෙ නැහැ. එහෙනම් ගන්න මොකද්ද? විපස්සනා පාදක අට සමාපත්තියමයි භාගතුන් වහන්සේ මේ අදහස් කරන්නේ. නේද? අන්න එබඳු වූ පුද්ගලයෙකු විසින් පුද්ගලයෙක් කියන්නේ භික්කවේ භික්ඛුනා මහානක විසින් භික්ෂුවක විසින් පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි. නිමිති පහක් කාලේන කාලං කියන්නේ කලින් කලට මනසිකාතබ්බානි මෙනෙහිකට යුතුයි. තබ්බ ප්‍රත්‍ය යුතුයි කියන අර්ථය නේද? අධිචිත්තං කියන්නේ ඒක ඊට පස්සේ අටුවාවේ තවදුරටත් කියනවා මොකද්ද මේ අනුයුත්තේන කියලා කියන්නේ. අනුයුත්තේනාති තං අධිචිත්තං අනුයුත්තේන. තත්ත යුත්ත පයුත්තේන ඉති අත්තෝ. ඒ කියන්නේ අර මුලින් කියපු අධිචිත්තයට අනියුක්ත වූ භික්ෂුව විසින් ඒහා සමග යෙදුන භික්ෂුව විසින් නේද? අනියුක්ත කියන්නේ ඒකයි. යුත්ත පයුත්ත කියන්නේ යෙදුණු විශේෂ වශයෙන් යෙදුණු. අන්නේ භික්ෂුව විසින් මෙන්න මේ කරුණු පහක් සලක ගන්නට කියලා කියනවා. ඉතින් අටුවාවේ තව පොඩ්ඩක් විග්‍රහයක් කරනවා. මං කියේ මේක අපි සම්පූර්ණ අට කතාවකෝ මතක් කරලා ඉල්ල ගන්න. මොකද අටුවාවේ තව පොඩ්ඩක් වැඩිපුර මේක කියනවා. ඒක චුට්ටක් බලා ගන්න. මේ කියන්නේ තත්‍රායන් භික්ඛු පුරේ භත්තං පිණ්ඩාය චරිත්වා. ඒ කියන්නේ තත්‍රායන් කියන්නේ මෙන්න මේ කියන භික්ෂුව නේද? කියන්නේ විපස්සනා පාදක අට සමාපatti වඩන භික්ෂුව පුරේ භත්තං පිණ්ඩාය චරිත්වා. ඔව්. දැසන කාලේ පෙරවරු කාලේ පිණු පිණිස හැසිරিলা පච්චා භත්තං පිණ්ඩපාත පටික්කන්තෝ. පසුබත් කාලේ පිණ්ඩපාතෙන් වැළකීලා. පටික්කන්තෝ වැළකුනේ පටික්කන්ත මෙතන වැළකීලා නේද? කිතකය මේ තියෙන්නේ. නිසීදනං ආදාය අසුකස්මින් රුක්ඛ මූලේවා වනසන්නේවා පබ්බත පාදේවා පබ්භාරේවා සමන ධම්මං කරිස්සාමීති නික්ඛමන්තෝපි. ඒ කියන්නේ ඒ භික්ෂුන් වහන්සේ පෙරවරු කාලේ පින්නපාතේ වළඳලා මෙතන මේ පුරේ භත්තං පච්චහබත්තං කියන වචන දෙක තේරුම් ගන්නද? මේ පෙරබතයි පසුබතයි මතක තියාගන්න. මේ පසුබත කියන එක මේ අර උදේ ආහාරය වළඳනවා නම් එක බත්තටයක් වැළඳුවා කියමුකෝ. හරිද? ඒ වැළඳීමෙන් එයා උදේ ආහාරය නවත්තනවා නම් ඉතිරි දහවල් මධ්‍යහන වෙනකම් එයාගේ පසුබත. එහෙම නැතුව මේ පසුබත කියන්නේ පස්වරු කාලේ බත එහෙම එකක් එහෙම නෙමෙයි. කියන්නේ මේ මෙතනදී මේ ණය ක්‍රමයේදී පෙරබත පසුබත කියන්නේ මෙතන මේ කියන ණය ක්‍රමයේ තුල අර උදේ ආහාර වළඳීම ඊට පස්සේ කාලේ පසුබත මධ්‍යහන වෙනත් එක්ක. ඒ කියන්නේ උදේ වළඳලා ඉදිරි කොටස ආය වළඳලා ඔව්
දැන් ඔය ඒක භත්ත කියන වචනේ තේරුම මොකක්ද? 12ට කලින් එක වේලයි ගන්න. ඒක භත්ත කියන එක. එක වේලකින් එතන. ඔව් එක වේලයිනේ. අපි සාමාන්‍යයෙන් අර්ථ ගන්න එහෙමනේ. එතකොට ඒකාසනික ධුතාංගය කියන්නේ මොකක්ද? එකම ආසනයේ ඉඳගෙන ඔව්. නැගින්න නැතුව ඒ බත වළඳන. ඔව් වළඳනවා. ඉතින් මේ මතක තියාගන්න ඒකයි ඒක භත්‍යය කියන්නේ දෙකක්. ඔය ඒක භත්‍යය කියන එක මේ අටුවා විග්‍රහ කරනවා උදෑසන අරුණ නැග්මේ පටන් මධ්‍යහන 12 මෙයා 10 පාරක් වැළඳුවා. ඒ භික්ෂුව ඒක භත්තයි. ඒක භත්තයි. එතනදී ඒක භත්ත කියන්නේ මේ එක යාමයක මේ උදෑසන අර කාලයේ පමණක් ආහාර වළඳන කියන අර්ථය තමයි ඒක භත්ත කියන්නේ. නේද? ඒකින්ද ඒක භත්ත කියන වචනේ අර්ථය ඒකයි. උදෑසන කාලේ. ඒ කියන්නේ උදෑසන කාලේ 10 වතාවක් වැළඳුවා. එයා ඒක භත්තයි. ඒක භත්තයි. නේද? බුදුරජාණන් වහන්සේ ඒක භක්තික වීමේ ආනිසංස දේශනා කරන්නේ නේද? භාග්‍යවතුන් වහන්සේ ඉස්සරම තිබිලා තියෙනවනේ රැටත් පින්න පාත කියන්නේ. ඊට පස්සේ හවස් කාලේ. ඊට පස්සේ ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ඒක නතර කරනවා. මේ ආදීනව තියෙන ප්‍රථම භෝගී. ප්‍රථම බෝධියෙන් පස්සේ. ඉතින් කියනවා පින්ඩපාත පටික්කන්තෝ නිසීදනං ආදාය මේ හිඳ ගන්න ඇතරිල්ල අරගෙන අසුකස්මින් රුක්ක මූලේවා. අන්න අර අසුකස්මින් කියන්නේ අහවල්. අර ගස මුලේ වෙන්න පුළුවන්, වනසණ්ඩේවා, වනල හැබෙහි වෙන්න පුළුවන්, පර්වත පාදයේහි වෙන්න පුළුවන්, පබ්භාරේවා, ඒ වගේ පර්වත කොටසක වෙන්න පුළුවන්. සමන ධම්මං කරිස්සාමීති නික්කමන්තෝ අපි ශ්‍රමණ ධර්ම කරන්නේ මියයි නික්මෙන්නේ නැත්තම් නික්මුනේ නේද? මෙතනදී මේ සමන ධම්මං කියන්නේ මොකද්ද? ඔව් අර වඩාගෙන ඉන්න මේ කමඨහන. තත්ත ගන්්වා හත්තේහිවා පාදේහිවා නිසජ්ජට්ඨානතෝ තිනපන්නානි අපනෙන්තෝපි අධිචිත්තං අනුයුක්තෝ යේව. ඒ කියන්නේ එතනට යනවා අර තමන් භාවනා කරන තැනට ගස්මලක වෙන්න පුළුවන්. තත්ත ගන්්වා එතනට ගිහිල්ලා හත්තේහිවා පාදේහිවා අත්වලින් හරි කකුල් වරින් හරි නිසජ්ජට්ඨානතෝ. නිසජ්ජට්ඨාන කියන්නේ ඔව් ඉඳ ගන්න ස්ථානයෙන් තිනපන්නානි අපනෙන්තෝ නේද? අර පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා වාඩි වෙනවා කියන එක නේ. ඔව් එතන ඉඳ ගන්න තැන පොඩ්ඩක් පිරිසිදු කරගෙන වාඩි වෙනවා. අපනෙන්තෝපි අධිචිත්තං අනුයුක්තෝ ඒව. අන්නේ භික්ෂුව මේ කියන අධිචිත්තයට අනුයුක්ත වන භික්ෂුව නේද? අර පෙරවරු කාලේ අර විදිහට එක ආහාරයක් අරගෙන ඊට පස්සේ පසුබත් කාලයේ පිණ්ඩපාතේ යෑමක් නැතුව මේ විදිහට ශ්‍රමණ ධර්මයේ කරන්න එන භික්ෂුව. නිසීදිත්වා පන හත්තපාදේ ධෝවිත්වා පල්ලංකං ආභජිත්වා මූල කම්මට්ඨානං ගහෙත්වා විහරන්තෝපි අධිචිත්තං අනුයුක්තෝ ඒව කියනවා. ඒ විදිහට ඉඳගෙන හත්තපාදේ ධෝවිත්වා. හරි ලස්සන ක්‍රමවේදයක් ඉතින් මේක. අපි සාමාන්‍යයෙන් ඔක අනුගමනය වෙනවා අඩු වෙනද මෙතනදී මේ කියන්නේ ඒ විදිහට ඉඳගෙන කොතනක හෝ හත්තපාදේ ධෝවිත්වා. මේ අතපය පොඩ්ඩක් හොදන්න. නේද? අත් කකුල් පොඩ්ඩක් හොදන්න. ඊට පස්සේ පල්ලංකං ආභජිත්වා. අන්න ඊට පස්සේ පරයන්කයක් බැඳගෙන මූල කම්මට්ඨානං ගහෙත්වා. තමන් වඩන මූල කම්මට්ඨාන පාදක කරගෙන අරගෙන විහරන්තෝපි අධිචිත්තං අනුයුක්තෝ ඒව. අන්න ඒ භික්ෂුවත් අර කියන අධිචිත්තයට අනුයුක්ත වූ එයා සමග යෙදුණු භික්ෂුවක් වගටපත් වෙනවා. නේද? ඒක නිසා ඉතින් මෙතන මේ අත්පා ධෝවණය කරනවා කියන තැනදී විවිධ ක්‍රමවලට හිතන්නට පුළුවන් ඇයි අත්පා ධෝවණය කරන්න කියලා. සම්පේ විස්තර කරලා වික්කවේ විතු කියන කොටසද විස්තර කරේදී. අධිචිත්තමනියුක්තේ. පළවෙනි වචනේ අධිචිත්ත පළවෙනි වචනේ. ඉතින් ওই විදිහට තමයි කියන්නේ. ඊට පස්සේ පංච නිමිත්තානි කියන එකේ නිමිත්තානි කියන එකත් පොඩ්ඩක් කියනවා අටුවාවේ. නිමිත්තානි කියන්නේ මොනවද? කාරණානි. දැන් පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි. නිමිති පහක් කලින් කලට හිතන්නට කියනවා. දැන් ඇත්තට මේක දැන් අන්න ඒකයි අපි සිංහල වීම වටිනාකම කියන්නේ.
දැන් කෙනෙක් පාලි ඉගෙනගෙන නැහැ කියමුකෝ. හැබැයි එයාට මේක කියවපුවාම පංච නිමිත්තානේ මනසිකාතබ්බානේ නිමිති පහක් හිතන්නට ඕනේ. ඒතර නිමිත්ත කියපුවාම අපි ආයාසයෙන් මේ ඕකේ අදහස් ගන්න යනවද? නෑනේ ප්‍රශ්නයක් උනේ නැහැනේ. අන්න ඒකයි අර අපි සිංහල හින්දා අපිට මේ pāli භාෂාව පහසුවෙන් සමීප කරගන්න පුළුවන් උත්සාහ දරුවා. ඒ වගේම මේකේ විශේෂයෙන් පෙළ දේශනාව ගොඩක් සරලයි. අටුවාවට වඩා. ඒකින්ද පෙළ කියෝගෙන යද්දි ලොකු අර්ථයක් එනවා. සෑහෙන අර්ථයක් ගන්න පුළුවන් අර සිංහලයට. නමුත් ඇත්තටම නිමිත් කියමුකෝ සිංහලත් මේ pāli භාෂාව අදාළත් නේ. ඒකෙනුකර නිමිත්ත කියන එක සැබෑවට ප්‍රශ්නයක්. මොකද්ද මේ නිමිත්ත නේද? අන්න අටුවාවි කියනවා නිමිත්තානිති කාරණානි. මොකද්ද මේ නිමිත්ත කියන්නේ? කාරණේ කරුණක් කියන අදහස. කාලේන කාලං ඉති සමයේ සමය කියන්නේ මොකද්ද? ඔව් සුදුසු මොහොත කියන එක නේද? මොහොත කාලය කියන අර්ථයෙන් තමයි. දැන් මෙතන කියනවා කාලේන කාලම් මනසිකාතබ්බානි. කාලෙන් කාලයට හිතන්න කියලා. කාරණා පහ කාලෙන් කාලයට හිතන්න. ඊළඟට අටුවාචාරින් වහන්සේ මොකද්ද කියන්නේ එතනදී? හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. නනුච කම්මට්ඨානං නාම මුහුත්තම්පි අචඩ්ඩෙත්වා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාලෙන් කාලට මනසිකාර කරන්න කියලා. ඉතින් අටුවාචාරින් වහන්සේ කියනවා මේ කම්මට්ඨානයක් කියලා කියන්නේ මුහුත්තම්පි අචඩ්ඩෙත්වා. මේ මොහොතක්වත් අත්හරින්නේ නැතුව මුහුත්තම්පි අචඩ්ඩෙත්වා. නිරන්තරං මනසිකාතබ්බා. මේ හැම වෙලාවෙම නිරන්තර අතරක් නැතුවම මෙහි කරන්න ඕනේ නේද? කස්මා භගවා කාලේන කාලන්ති යාහ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මේ නිරන්තරයෙන් මනසිකාර කරන්න කියන්නේ නැතුව මේ කාලෙන් කාලට මනසිකාර කරන්න. අර ප්‍රශ්නයක් අහනවා. නේද? එහෙම අටුවාචාරින් වහන්සේ මේ කියලා ඉතින් කියනවා හේතුව පාලියන්හි අට්ඨතිස්ස කම්මට්ඨානානි විභත්තානි. පෙළ දහමෙහි අපි ඔය සමත කර්මස්ථාන 40 කියලා කියන්නේ නේද? එතන මේක ගොඩක් අටුවාවේ තැන්වල ඉන්නේ අට්ඨතින්ස කම්මට්ඨානානි කියලා. කම්මට්ඨාන් 38ක්. ඔතන ඉතින් අර 40ම ගොනු කරන්න පුළුවන් ඔය 38යි කියවට. තේසු ඒ කම්මට්ඨාන 38 අතරින් සමත කර්මස්ථාන 38 අතරින් භික්ඛුනා අත්තනෝ චිත්ත රුචිතං කම්මට්ඨානං ගහෙත්වා. හරිද? ඒ කියන්නේ අත්තනෝ චිත්ත රුචිතං. අත්තනෝ කියන්නේ අන්න තමාගේ චිත්ත රුචියට අනු කර්මස්ථානයේ ගෙන නේද? චිත්ත රුචියට අනු කියේ දැන් හැමෝටම හැම කමටහනම ඒ විදිහට සප්පාය වෙන්නේ නැහැනේ. ද්වේෂ චරිතයට එක විදිහක කමටහනක් තියෙනවා. ඊට පස්සේ ලෝභ චරිතයට එක විදිහක් නේ. බුද්ධ චරිතයට එක විදිහක්. විසුද්ධි මාර්ගයට ගිහපුවම චරිත හයට අනුකූලව කමටහන් ටික බෙදන්නේ. අන්න ඒකින්දයි කියනවා මෙන්න මේ කම 38 අතරින් තමාට සුදුසු කමඨහන අරගෙන නිසින්නේන හිඳගත්තා වූ නැත්නම් මේ කමඨහන වලට භික්ෂුව විසින් යාව කෝචිදේව උපක්ඛිලේසෝ නූපජ්ජති. ඔය යාවතාව කියන වචන දෙකේ තේරුම මොකක්ද? යම්තා. ඔව්. යාව කියන්නේ යම්තා. දැන් අටුවාම කියනවා යාව කෝචිදේව උපක්ඛිලේසෝ නූපජ්ජති. යම් කිසි උපක්ලේශයක් සිත තුළ යම්තා හට නොගනීද තාව ඒතාක් ඉමේසං නිමිත්තානං මනසිකාර කිච්ඡං නත්ති. ඒතාක් මේ කියන නිමිති වල මනසිකාර කිරීමක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ නේද? අන්න ඒකයි මේ කිව්වේ එහෙනම් කාලේන කාලක් කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා ඒකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ එක වචනයකත් ගන්න ප්‍රමාණය හිතා ගන්නට බෑ ඉතින්. අර අපේ තියෙන මන්දබුද්ධිකකමට අපිට ඒ වචනයක තියෙන වටිනාකම වැටහෙන්නේ නැහැ හරියට. වැටහෙන්නේ නැහැ. ඒකයි මේ අටුවාවල ටීකාවල තියෙන වැදගත්කම. ඒක හාරලා අවුස්සලා දෙනවා. දැන් බලන්නකො මේ මජ්ක්‍ධිම නිකායේ මේ ලියන අට කතාවල අටුවා කොටස් කීයක් කඩනවද? අටුවා කොටස් 4ක් තියෙනවනේ මජ්ක්‍ධිම නිකායේ නේද? ඒකේ පළවෙනි අට කතාවේ මට පිටු ගන්න හරියට මතක නැහැ. පිටු සාමාන්‍ය 250ක් විතර තියෙනවා. ඒ පිටු 250ටම සූත්‍ර කීයද විග්‍රහ කරන්නේ? පළවෙනි සූත්‍ර 10යි. පළවෙනි සූත්‍ර 10යි විග්‍රහ කරනවා ඒ පළවෙනි අටුව කොටසෙන්. සූත්‍ර 10කට.
ඒ තරමට ඉතින් අපි හිත හිතා ඔක යන්නට තියෙනවා. යදාපන උප්පජ්ජති යම් කලක එහෙනම් හටගනීද තදා අන්න ඒ මොහොතේ ඒ කාලෙදී ඉමානි ගහෙත්වා මෙන්න මේ කියන නිමිති ටික අරගෙන චිත්තේ uppannං අබ්බුදං නීහරිතබ්බන්ති දස්සෙන්තෝ ය මහ මේ සිතේ උපන්නා වූ අබ්බුදං මේ ප්‍රශ්නය අර්බුදය කියන එක ඉවත් කට යුතුයි කියලා දක්වමින් තමයි මෙහෙනම් භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ එහෙනම් මොකද්ද මේ කියන්නේ? අර විදිහට පිරිසිදු මූල කර්මස්ථානයක් අරගෙන භාවනාවක් වඩන කෙනෙකුට හිතේ යම් උපක්ලේශයක් හටගන්නේ නැත්තම් එයාට දිගට මේක වඩන්නයි තියෙන්නේ. හැබැයි කරාගෙන යන්නට බෑ. අතරමඟදී විවිධ උපක්ලේශ එනවා. මේකට බාධා කරයි. විවිධ විතර්ක ඔස්සේ හිත දුවනවා. අන්නේ භික්ෂුව විසින් කාලෙන් කාලට මේ මානසිකාර පහ පුරුදු කරන්නට ඕනේ. මේ පහ. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. කියන බාන ඊළඟ තුන්වෙනි ඡේදය. ඉද වික්කවේ වික්ුණා යම් නිමිත්තං ආගම්ම යම් නිමිත්තං මනසිකරොන්තෝ උප්පජ්ජಂತಿ පාපක අකුසලා විතක්කා චන්දූප සංහිතාපි දේසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන වික්කවේ වික්ුණා තස්මා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලූප සංහිතං තස් එතන නිකන් කියමු කුසලූප සංහිතා. හරිද? ඔන්න කියනවා ඉද භික්කවේ භික්ුණා. අපි ඉද කියන්නේ ඇයි මෙතන ඉද කියලා ගත්තේ? මේ ශාසනය. අන්න මතක තියාගන්න. ඉද කියන්නේ මේ ශාසනය කියන අර්ථය. නේද? ඉද කියන එක මෙහි කියන අර්ථයක් තියෙනවා. මෙහි කියන අර්ථයක් තියෙනවා. නේද? දැන් මේ වගේ සූත්‍රයකදී විශේෂයෙන් මේ කතා කරන්නේ සමස්ත මේ ශාසනය සම්බුද්ධ ශාසනය. සමහර තැනකදී ඉද කියද්දි මේ ලෝකේ නේද? මේ ලෝකේ පුද්ගලෝ 4 දෙනෙක් සිටිනවා. අන්න එතකොට මෙහි කියන්නේ මෙහි පුද්ගලයෝ 4 දෙනෙක් වෙත් කීවත් මේ කියන්නේ මේ සමස්ත ලෝකයම ගැන කියන්නේ. මෙතනදී කියන්නේ ඉද භික්කවේ භික්ුණා. මහණෙනි මෙහි මේ ශාසනයෙහි නැත්නම් මේ කියන කරුණෙහි කියලා ගන්නත් පුළුවන්. දැන් උඩ කියවන යම් කිසි කරුණ අන්නේ කරුණට අදාළව භික්ුණා අර කියපු භික්ෂුව විසින් කවුද අර කියපු භික්ෂුව කියන්නේ? අදිචිත්තේ. ඔව්. අදිචිත්තේහි යෙදෙන භික්ෂුව විසින් නේද? යෙදෙන භික්ෂුව විසින් යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරෝතෝ. යං නිමිත්තකට පැමිණිලා ඊළඟට යං නිමිත්තං මනසිකරෝතෝ. ඒ කියන යම් නිමිත්තක් මෙනෙහි කරන්නා වූ මනසිකරෝතෝ මෙනෙහි කරන්නා වූ භික්ෂුවකට uppajjanti පාපක අකුසල විතක්කා. පාපක වූ අකුසල වූ විතරකයෝ උපදිත් නේද? පාපක කියන්නේ ලාමක දේවල්. ඒ කියන්නේ ඔය කුසලයේ සහ අකුසලයේ ආකාර දෙකක් හදනවනේ නේද? කුසලය කියන එක විපාක වශයෙන් ගත්තොත් කුසලයේ විපාක නිර්වද්‍යයි. සාවද්‍ය නැහැ. යහපත් කුසලයේ විපාක. අකුසලයේ විපාක සාවද්‍යයි. ඒ කියන්නේ වැරදි සහිතයි. ඒකාන්තයෙන් අකුසලයට ලැබෙන්නේ දුක් සහගත නැත්නම් උපේක්ෂා සහගත විපාකයක්මයි. හැබැයි කුසලයට එහෙම නැහැ. සැප සහගත විපාකත් ලැබෙනවා. ඒ නිසා පාප කියන්නේ මේ ලාමක දේවල්. අකුසල විතක්කා ඡන්தோප සංහිතාපි දෝසෝප සංහිතාපි මෝහෝප සංහිතාපි. ඒ කියන්නේ අර විදිහට යම් නිමිත්තන් කියන්නේ මොකද්ද මේ? අර කියන භාවනා මනසිකාරයට ඇවිල්ලා ඒ භාවනා මනසිකාරය මෙනෙහි කරන්න මේ භික්ෂුවට මේ ඡන්தோප සංහිතා අකුසල විතක්කා uppajjati. ඡන්தோප සංහිතා කියන්නේ ඡන්ද සහගත රාග සංපයුක්තා. අටුවාව කියන්නේ මේ ඡන්දයෙන් යුක්ත වූ රාගයෙන් සංප්‍රයුක්ත වූ ඡන්දය රාගය එකම ධර්මය තමයි තියෙන්නේ. ඡන්දය කියලා අපි වෙලාවට කියනවා තණ්හාව කියලා කියනවා නේද? ඉතින් දැන් ඡන්දං පටිච්ච පරියේෂණං පටිච්ච ලාභෝ අන්න ඒ වගේ තැන්වලදී ඡන්දය කියන්නේ යමකට තියෙන කැමැත්ත අතදිගු කරන ස්වභාවය. ඊට පස්සේ තණ්හාව කියන්නේ යමක් ලැබුණයින් පස්සේ ඒ පිළිබඳව ඇතිවන කැමැත්ත. අන්න ඒ විදිහට ඡන්දය සහ තණ්හාව අවස්ථා දෙකක කැමැත්තක් හැටියට විතක විග්‍රහ වෙනවා නේද?
මෙතන කොහොම හරි ඡන්ද සහගතා කියන්නේ මොකද්ද? රාග සංප්‍රයුක්තයි. ඇල්මෙන් සංප්‍රයුක්තයි. නේද? ඒ කියන්නේ අර වැඩෙන පාපක අකුසල විතරකයේ ඇල්මෙන් යුක්තව විතරකයක්. ඉමේ සංපන තින්නම් විතක්කානං කෙත්තංච ආරම්මනංච ජානිතබ්බං. ඔය කියන විදිහට ඒ කියන්නේ ඡන්දෝපසංහිත, දෝසෝපසංහිත, මෝහෝපසංහිත. ඇතරම ඉතින් අර මේ කතාව කියද්දී අටුවාවක් අවශ්‍යමයි. කියන්නේ මේ ඒ අටුවාවත් එක්කලා යද්දි තමයි මේ සූත්‍රයේ තියෙන පුදුම වැදගත්කම වැටහෙන්නේ. ඉතින් මේ කියනවා තව දුරටත් මේ ඡන්දෝපසංහිතා කියන ඒක විග්‍රහ කරමින් අටුවාවේ ඉමේ සංපන තින්නම් විතක්කාන මේ කියන තුන් විතරකයන් පිළිබඳව මොනවද තුන් විතරකයන් කියන්නේ? ඡන්දෝපසංහිත. ඒ කියන්නේ රාග සංප්‍රයුක්තව විතරක. දෝසෝපසංහිත කියන්නේ දේශා. ගැටීම් සහගත විතරක. මෝහෝපසංහිත කියන්නේ මෝහ කියලා මෙතන කියන්නේ. ඔව් හිතේ යම් විසිරීම් ස්වභාවයන් තියෙන නේද? එහෙම නැත්නම් අර දෙගිඩියා සහිත අවස්ථාව. අන්න ඒ වගේ කොහොම හරි හිත අරමුණ අල්ලන්නේ නැහැ, පැද්දෙනවා. නේද? කුසලයේ තුල නෙමෙයි ඒකාන්තයෙන් අකුසලයේ තුල. අන්න ඒ අවස්ථාවේදී. ඉතින් මේ විතරකයන් පිළිබඳව කෙත්තංච ආරම්මනංච ජානිතබ්බං. ක්ෂේත්‍රය දැනගන්නට ඕන, ආරම්මණය කියන එක දැනගන්නට ඕන. මොනවද ඔය කෙත්ත මොනවද ආරම්මන? ඔන්න කියනවා. තත්ත ඒ කරුණේදී ඡන්දෝපසංහිතානං මේ ඡන්දෝපසංහිත විතරකයන්ට අට්ඨ ලෝභසහගත චිත්තානි කෙත්තං. මොනවද ක්ෂේත්‍ර වෙන්නේ? ඔව් ලෝභසහගත සිත් 8 මේ රාග සංප්‍රයුක්ත ධර්මයන්ට ක්ෂේත්‍ර. ඇතර මේ ක්ෂේත්‍රය කියන්නේ මොකද්ද? කෙත්ත කියන්නේ මොකද්ද? කුඹුර. ඒ කියන්නේ වැඩෙන්නට සුදුසු තැන කොතනද? නේද? රාග සංප්‍රයුක්ත ධර්ම වැඩෙන්නට සුදුසු තැන. ඒ සුදුසු තැන තමයි රාග සිත් මේ රාග ධර්ම වැඩෙන සිත් 8. නේද? ඒකයි මේ කියන්නේ අට්ඨ ලෝභ සහගත චිත්තානි. මොනවද ලෝභ සහගත සිත් 8? මොනවද අත්පස? ඔව් සෝමනස්ස සහගත අසංකාරික සසංකාරික අන්න දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික අන්න හරි අසංකාරික සසංකාරික නේද? ලෝභ සිත් 8න් පළවෙනි 4 සෝමනස්ස සහගතයි, දෙවෙනි 4 උපේක්ඛා සහගතයි. ඊට පස්සේ දිට්ඨිය දෙන්න පුළුවන්, දිට්ඨිය දෙන්නට නොයෙදෙන්නට පුළුවන්. ඊට පස්සේ අසංකාරික සසංකාරික වේදයක් තියෙනවා. ඔන්නෝක කැඩුවන ලෝභ සිත් 8 මොනවද කියලා එනවා. මතක් කරගන්න. ඊළඟට දෝසෝපසංහිතානං ද්වේ දෝමනස්ස සහගතානි. දෝසෝපසංහිත දේශයෙන් යුක්ත වූ විතරකයන්ට ක්ෂේත්‍රය වෙන දෝමනස්සාගත සිත් දෙක කියලා. මොනවද දෝමනස්සාගත සිත් දෙක? අසංකාරික සිතේ සසංකාරික නේ. දෝමනස්ස සහගතයි, පටික සම්පයුක්තයි. එකක් අසංකාරිකයි, අනික සසංකාරිකයි. කොහොම ඔය සිත් දෙක. ඊට පස්සේ කියනවා මෝහෝපසංහිතානං ද්වාදසපි අකුසල චිත්තානි. මෝහ සංප්‍රයුක්ත විතරකයන් සඳහා 12. 12 කියන්නේ කීයද? 12. ද්වාදසපි අකුසල චිත්තානි. ඒ කියන්නේ මෝහ සහගත විතරකයන් වැඩෙන්නට අකුසල් සිත් 12ම ක්ෂේත්‍රයක් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අකුසල් සිත් 12ම තුලම මොහේ යෙදෙනවලු. ඇත්තද යෙදෙනවද? අපි සාමාන්‍යයෙන් අහලා තියෙන කොහොමද? මෝහ සහගත සිත් කීයද? දෙකයි. මොනවද? ඔව්. උද්ධච්ච සහගතයි, විචිකිච්ඡා සංපයුක්තයි. අනික උද්ධච්ච සහගත විචිකිච්ඡා. එතන එතකොට දෙකම කියලා ඉවරයිනේ. එකක් උද්ධච්ච සංපයුක්ත චිත්තය. අනික මේක උපේක්ඛා සහගතයි. උපේක්ඛා සහගත උද්ධච්ච සංපයුක්ත චිත්තය. අනික උද්ධච්ච සහගත විචිකිච්ඡා සංපයුක්ත චිත්තය. මතක තියාගන්න. මේ මෝහ මූලික සිත් දෙකයි. එකක් තමයි දෙකම උපේක්ඛා සහගතයි. එතනින් එකක් විචිකිච්ඡා සංපයුක්ත එක. අනික හිත උද්ධච්ච සංපයුක්ත චිත්තය. එතකොට හරිනේ. දැන් සිත් 12ක් අපි කියව මතකයිනේ. ලෝභ සිත් 8 කීවා, ද්වේෂ සිත් 2 කීවා,
මොහ මූලික සිත් දෙක කීවා. හැබැයි මතක තියාගන්න ලෝභය හටගන්න සිතක ද්වේෂය යෙදෙනවද? ඇයි හේතුව? ඇලෙන තැනක අපි ඒ සමග ගැටෙනවද? නැහැ. ගැටෙන තැනක ඒ මොහොතේම ඇලෙනවද? නැහැ. අන්න ඒක නිසා කවදාවත් ලෝභ සහගත සිතක ඒහා සමග ද්වේෂය යෙදෙන්නේ නැහැ. ද්වේෂ සහගත සිතක ඒහා සමග ලෝභය යෙදෙන්නේ නැහැ. ඒ වගේම මෝහ මූල සිතක මෝහ මූල සිත් දෙකේ කිසිසේත්ම ලෝභය දෙන්නෙත් නැහැ, ද්වේෂය දෙන්නෙත් නැහැ. ඒ හේතුව උද්ධච්චය කියන ධර්මයේ අර මං කියමුනේ පැද්දෙනවා. ඉතින් පැද්දෙන තැනක කියන්නේ නිශ්චයක් නැහැ හිතට. ඔව් අල්ලන්නෙත් නැහැ, ගැටීමකුත් නැහැ. නේද? හොඳයි කියලා ලෝභය වැඩෙන්නෙත් නැහැ. එපා එපා කියලා ද්වේෂය වැඩෙන්නෙත් නැහැ. අන්න ඒකයි මෝහ මූලික සිත් දෙක උපේක්ඛා සාගතයි කියන්නේ. නමුත් දැන් මට මේ කියාගෙන එන්න අවශ්‍ය උනේ. ඇයි මෙතන 12ම ගත්තේ? ලෝභය එදෙනවා නම් අනිවාර්යෙන් එතන එදෙනවා මොකද්ද? මෝහය එදෙනවා. ද්වේෂය එදෙනවා නම් මෝහය අනිවාර්යෙන් එදෙනවා. ඒක නිසා මෝහයට අපි මොකද්ද කියන්නේ? සියලු අකුසලයන්ට සාධාරණ චෛසිකයක් කියලා නේද? මොනවද? මෝහය මතක් කරගන්න. අහිරිකය, අනුත්ථප්ප, උද්ධච්ච. ඕම් ඔය හතරට අපි කියමු මොකක්ද? අකුසල සාධාරණ චෛතසික ධර්ම හතර. ඒ කියන්නේ හැම අකුසලයකම මෝහයක් තියෙනවා. මුලාව. අහිරිකයක් තියෙනවා. ඒ අකුසලය කරන් ලැජ්ජ නැතිකම. අනුත්ථප්පේ. බය නැහැ. අකුසල් කරන්න බය. ඒක නෙමෙයි හිරියොත්ප්ප දෙක කන්නයි කියන්නේ. යාට ප්‍රශ්නයක් නැහැ නේද? පව් කරන්න බයක් නැහැ, පව් කරන්න ලැජ්ජාව. ඕන දෙයක් කරන්න. අනිත් එක තමයි උද්ධච්ච. උද්දච්චය ඒකට තියෙනකොට විසිරෙනවා. හිතේ විසිරීම තියෙන හින්දා තමයි ඒකාන්තයෙන් ඉතින් අපට අරමුණක් තුන හරියටම ඒකේ ඇත්ත ප්‍රකට වෙන්නේ නැහැ, නිශ්චයක් වෙන්නේ නැහැ උද්ධච්චයෙන්. ඒකින්ද නියත යෝගී ධර්මයක් අනිවාර්යෙන් ඔබ යෙදෙනවම. සෑම අකුසල පැත්ත. ඒක ඉතින් මෙතන මේ ලකුවටම අදාළත් යන්නේ අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. නමුත් මතක් කරගන්න තියෙන්නේ මොකක් වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස. ඊට පස්සේ කියනවා විචිකිච්ඡා උද්ධච්ච සම්පයුක්ත චිත්තානි පනද්වේ ඒතේ සම්පාටි පුද්ගලිකං කෙත්තං. විචිකිච්ඡා සිතත් උද්ධච්ච සම්ප්‍රයුක්ත සිතත්. මෙන්න මේ කියන සිත් දෙක ඒවාට වෙන් වූ ශේස්ත්‍ර දෙකක් කියලා. ඒ කියන්නේ අර කියපු මෝහය පැහැදිලිවම මේ කියන්නේ මෝහ සහගත විතරකයන් වැඩෙන්න අර වෙනමම වූ ශේස්ත්‍රයක්. ඒකේ නැහැ ලෝභය වැඩිවීම, ඒකේ නැහැ ද්වේෂය වැඩිවීම. නේද? ඒකේ තියෙන්නේ අර මෝහ සහගත විතරකයන් පමණමයි මේ විචිකිච්ඡාව තියෙන විටක යෙදෙන්නේ. ඒකයි මේ අදහස් කරන්නේ. පාටිපුද්ගලික කියන්නේ වෙන වෙනම කියලා. සබ්බේ සම්පි සත්තාචේව සංඛාරාච ආරම්මන. ඒ සියලුම චිත්තයන්ට සත්තා ආරම්මන. මේ සත්වයෝ ආරම්මණයක් වෙනවා. සංඛාර ධර්ම ආරම්මණයක් වෙනවා. මෙතන සත්තා සංඛාරා කියන වචනේ තේරුම තමයි සත්තා කියන්නේ මේ සාමාන්‍ය සවිඥානික සත්වයෝ, සංඛාරා කියන්නේ එහෙම නොවන සසු සියලුම අරමුණු ටික. ආරම්මනං ඉට්ඨානිට්ඨ අසමපෙක්ඛිතේසු හි සත්තේසුච සංඛාරේසුච තේ uppajjanti. ඔන්න ඔය විදිහට කියනවා. මොකද්ද? ඉට්ඨානිට්ඨ අසමපෙක්ඛිතේසු. ඔව්. එතන සංදියක් තියෙන්නේ. ඉට්ඨ අනිට්ඨ අසමපෙක්ඛිත. ඉෂ්ඨ වූ එතකොට යම් අරමුණක් ඉෂ්ඨ නම් මොකද්ද වැඩෙන්නට ඕන? ඉෂ්ඨ අරමුණක් තුළ ලෝභය නේද? ලෝභය. අනිෂ්ඨ නම් අරමුණ ද්වේෂය වැඩෙන්නට ඕන. ඊට පස්සේ අසමපෙක්ඛිතේසු හි සත්තේසු ච සංඛාරේසු ච මොකද්ද අසමපෙක්ඛිතේසු කියලා කියන්නේ?
ඒක හරිය බලා ගන්නට අපේ ටීකාවට යන්නේ නෝ නේද? අසමං අසම්මා පෙක්කිතේසු නේද? දැන් එතන අසම පෙක්කිතේසු කියන එක ඒක එකපාර බලපුවාම නිකන් හරියට නිශ්චයකට එන්න බෑ. ටීකාවට ගියපුවාම පැහැදිලිවම කියනවා. මොකද්ද මේ කියන්නේ? ඉට්ඨේසු පියේසු. ඉට්ඨ කියන්නේ ඉෂ්ට වූ ප්‍රිය වූ. අනිට්ඨ කියන්නේ අනිෂ්ට වූ අප්‍රිය වූ. ඊළඟට අසමං අසම්මා පෙක්කිතේසු. හරියට පෙක්කිත කියන්නේ ඒ විදිහට හරියටම නොබැසගත්තා වූ නොබැලුවා වූ මේ උපේක්ෂා සහගතයි කියලා කියන්නේ. අසම පෙක්ඛණං ඉති ගේහසිත අඥාන උපේක්ඛා වශයෙන් ආරම්මනස්ස අයෝනිසෝ ගහන අන්න. අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය අහලා තියෙනව නේද? නොනින්නිතෝ මනසිකාරය සහ නුනුවණින්. ඒ කියන්නේ නුවණ නොයදී කරන මනසිකාරය. ඉතින් අසමපෙක්ඛණං කියලා කියන්නේ එක්ක මෙතන ගේහසිත උපේක්ඛා වශයෙන් ආරම්මනස අයෝනිසෝ ගහන. හරිද? ඒ කියන්නේ ගේහසිත උපේක්ෂාව කියලා කියන්නේ අපි මොකද්ද? ගේහසිත උපේක්ෂාව කියන්නේ ඔය අහලා තියෙන ගේහසිත ඡන්දය වැඩිනවා. ගේහසිත භික්ෂුන් වහන්සේලා විදිහට අර බුදුරජාණන් වහන්සේ එක විටක දේශනා කරනවා. ඔවුනොවුන් හා සමග කිරි දියයි වගේ ඉන්නේ කියලා නේද? අර රහතන් වහන්සේලා කියන්නේ නේද? අපි තුන්දෙනාගේ සිත් ඇත්තටම පුද්ගලව තුන්දෙනෙක් වුණාට ඔවුනොවුන්ගේ සිත් අර වෙන වෙනමනේ. අරයාගේ සිත මම දන්නවා. මගේ සිත එයා දන්නවා. හරියට ඒ වගේ සමීපයි අපි. හැබැයි ඒකෙන් කියන්නේ මේ ගේහසිත ප්‍රේමයක් විතරයි. ඒ කියන්නේ අර කියන විදිහට ගේහසිත ප්‍රේමය කියන්නේ ඇත්තටම මේ කියන පංචාරම්මණයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ ධර්මයන් අර කෙලස් වැඩෙන විදිහට ගන්න. ඔව්. දැන් ආතුන්වහන්සේව මම අසුරු කරනවා ඒ භික්ෂුවක් මට්ටමට. හැබැයි ආසුන්වහන්සේගේ දැකීම තුල අර දැකීම ප්‍රියශීලී. හැබැයි ඒ දැකීම තුළ ඒ වර්ණ රූපේ මට හේතු වෙනවා නම් කෙලස් වැඩෙන වර්ණ රූප ආරම්මණයක් විදියට. අන්න එතන ගේහසිත ප්‍රේමයක් ඇරිලා. නේද? මොකද මට නැති කෙලස් ටිකක් හට ගන්නවා තුන්වහන්සේ දැක්කහම. ප්‍රිය රූපයක් තියෙනවා. ඊට පස්සේ ඒ කටහඬ අහන්න දැන් මුලින් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් සමග සාකච්ඡාවට කැමති. හැබැයි ටිකක් දවස් ගියපුවාන් පස්සේ ඒ භික්ෂුන් වහන්සේ එක්කලා කතා කරන්නට කැමති. දෙකක් යන්නේ ඔක. දෙකක් යන්නේ මුලින් ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා. පස්සට යද්දි වෙන සාකච්ඡා. ඔව්. අන්න. ගේහසිත කියන්නේ ඒකනේ. එතකොට වැඩ කරන්නේ ගේහසිත. දැසගත්. ඔව්. ඒකයි වර්ණවත්. ඊළඟට කියනවා අඥාන උපේක්ඛා වශයෙන්. අඥාන උපේක්ෂාව කියන්නේ ඥාණයෙන් තොර වූ උපේක්ෂාව. දැන් උපේක්ෂා වෙනවා මධ්‍යස්ත වෙනවා කියලා හැමතැනම මධ්‍යස්ත වෙන්නේ. නේද? ඒකට තමයි අඥාන උපේක්ෂාව කියන්නේ. දැන් මොකක් හරි දැන් බුදුරජාණන් වහන්සේ මේ ධහම් තුළ විවිධ කාරණා දේශනා කරලා තියෙනවා. දැන් විනය ශික්ෂා පදවල තියෙනවා. දැන් ඇස් පන අපිට පේනවා විනය ශික්ෂාවක් කැඩෙනවා. එතනදී මධ්‍යස්ත වෙලා ඉන්නවා. නේද? මොකක් හරි ජීවිතේට අන්තරායක් වෙන්නට එනවා. එතනදී මධ්‍යස්ත වෙනවා. ඒක ඥාන සහගත මේ මධ්‍යස්ත වීමද? නැහැ. නේද? අඥාන උපේක්ෂාව. අන්න ඒ වගේ තැනකදී තමයි මේ කියන ආකාරයට ඒ අඥාන විදිහට වඩන උපේක්ෂාව තුළ තමයි විචිකිච්ඡාව වැඩෙන්නේ, උද්ධච්චය වැඩෙන්නේ. අර විදිහට ගේහ නිස්ෘත ප්‍රේමයක් තුළ තමයි අඥාන විදිහට මේ උද්ධච්චය සහ විචිකිච්ඡාව අපේ ක්‍රියාත්මක වෙන්නේ. උපේක්ෂාව වැඩෙන්නේ. නේද? හරි. එතකොට දැන් අපි කියාගෙන ආවේ පාපක අකුසල විතක්කා පෙලේ ඡන්දෝපසිතා දෝසෝප සංහිතාපි මෝහෝප සංහිතාපි නේද? ඡන්ද ද්වේෂ මෝහ විතර්ක වැඩෙනවා. තේන භික්කවේ භික්ඛුණ මහණෙනි තේන භික්ඛුණ ඒ භික්ෂුව විසින් තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලෝප සංහිතා. ඔන්න පළවෙනි ක්‍රමය මතක තියාගන්න. පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ අර විදිහට අකුසල විතර්කයක් වැඩෙනවා නම් මනසේ. දැන් අපි මොකක් හරි කුසල මනසිකාරයක් මූල කර්මස්ථානයක් වඩද්දී ඒ මූල කර්මස්ථානයට පිටින් හිත යනවා නේද? එක්ක ඇලීමක්, එක්ක දේශයක්, එක්ක මුලා වීමක් වශයෙන් කියන භාග්‍යවතුන් වහන්සේ පළවෙනි ක්‍රමවේදය තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං. අටුවාව කියන්නේ තතෝ නිමිත්තතෝ අඤ්ඤං කුසල නිමිත්තං මනසිකාතබ්බං.
ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුසල නිමිත්තක් මනසිකාර කරන්න කියලා. ඒ වඩන මූල කර්මස්ථානයේට නිමිති වුණු යම් පාදක වුණු මූල නිමිත්තක් තියෙනවනේ. ඒකෙන් අන්‍ය වූ නිමිත්තක් මනසිකාර කරන්න කියලා. අපි බලමු මොකද්ද මේ අඤ්ඤං නිමිත්තන් කියලා කියන්නේ. අටුවාව කියන්නේ තත්ත අන්නේ කියපු කාරණේදී අඤ්ඤං නිමිත්තං නාම. මොකද්ද මේ අඤ්ඤං නිමිත්තං කියලා කියන්නේ? සාමාන්‍ය මොකද්ද හිතන්නේ? ඒ නිමිත්තෙන් අන්‍ය වූ නිමිත්ත. දැන් අපි මොකක් හරි කමඨහනක් කියමුකෝ. හරි. ආනාපාන සතිය වඩනවා. වඩාගෙන යද්දී ඔන්න හිත වික්ෂිප්ත වෙනවා. අරමුණකට යනවා. ලෝභ සහගත ධර්මයක් වැඩෙන්නේ. අකුසලයේ හැටියට ඉස්මතු වන්නේ ලෝභය. එහෙනම් මං ඒ නිමිත්තෙන් අන්‍ය නිමිත්ත කියන තැන ඒ නිමිත්ත මොකද්ද? ආනාපාන සති නිමිත්ත. අන්‍ය නිමිත්ත කියන්නේ මොකක්ද? වෙන්නේ. ඔව්. මොකද්ද එහෙනම් මං වඩනුන නිමිත්ත? ලෝභයක් නම් අන්න හරි. ලෝභයක් නම් අසුභයට මං පොඩ්ඩක් මනසිකාරය දාන්න ඕනේ. අසුභයට. ඒකයි මේ කියන්නේ අඤ්ඤ නිමිත්තං නාම චන්දූප සංහිතේ විතක්කේ සත්‍යේසු උප්පන්නි. මේ කියන්නේ චන්දූප සංහිත විතරක. අර රාගයේ නිස්ෘත වූ විතරකයන් සිතුවිලි මේ සත්වයා තුළ උපන්නා වූ කල්හි අසුභ භාවනා අඤ්ඤං නිමිත්තං නාම. අඤ්ඤ නිමිත්තේ වෙන්නේ මොකද්ද? අසුභ භාවනා. අසුභ භාවනා. ඒකයි සතර කමඨාන කියන තැන මේ තරම් වැදගත් වෙන්නේ නේද? සතර කමඨයෙන් තොරව ඉතින් හොඳයි. එයා සසරේ වඩලා තියනවා නම් මනස එයාට ප්‍රශ්නයක් ඇතු යන්න පුළුවන් වේවි. ඒක ඉතින් හැමෝටම ඒක පුළුවන් නෙමෙයි කියන්නට අපහසුයි. ඒක නිසා සතර කමඨාන බුද්ධානුස්සතිය ටිකක් නෙමෙයි. ඒක හොඳට ප්‍රගුණ වෙන එකක්. ඊට පස්සේ මෛත්‍රිය, අසුභය, මරණ සතිය, ආචාර සම්ප්‍රදාය එන්නේ ඒ ක්‍රමයෙන් අපිට නේද? ඒකින් සතර කමඨානට ඒකේ වටිනාකම මෙන්න මේ වගේ තැනකදී තමයි වැටෙන්නේ. අටවචාරින්හස කියලා දෙනවා. මොකද්ද මේ යන්නේ නිමිත්ත එහෙනම්? රාගය වැඩෙන මොහොතකදී අසුභය පුරුදු කරන්න කියලා. ඊළඟට අසුභ භාවනා අඤ්ඤං නිමිත්තං නාම. සංඛාරේසු uppannේ අනිච්ච මනසිකාරෝ අඤ්ඤං නිමිත්තං නාම. ඒ කියන්නේ තාමත් මේ කියන්නේ ඡන්දූප සංහිතය. ඒ කියන්නේ යමකට ඇලීම් ගතිය නේද? ඇලුම් කරන ගතිය සත්වයන් පිළිබඳව හටගත්තොත් මතක තියාගන්න. ඒකත් ආකාර දෙකකට කඩනවා. ඡන්දෝප සංහිතය. ඒ කියන්නේ රාග නිස්ෘත විතරක වැඩෙන්නේ නේද? ලෝභයමයි පාදක වෙන්නේ. ඒ වගේ වෙලාවක ඒ රාග නිස්ෘත නැත්නම් ඇලීම් නිස්ෘත අදහස් ටික වැඩෙන්නේ මේ සත්වයක අරමුණු කරලා නම් අපට පොඩ්ඩක් අසුභ භාවනා මනසිකාර කරන්න. සත්වයක නැතුව මේ සාමාන්‍ය දෙයක් පිළිබඳව අපි කියමුකෝ මොනවා හරි කෑමක් පිළිබඳ වෙන්න පුළුවන් මතක් වෙනවා. ඒ කෑම මතක් වීම තුළ මං අරමුණු වෙන්නේ ඒක පිළිබඳව ඇල්මක් කැමැත්තක්. හෙටත් මට පින්න පාදෙදි මේක හම්බ වෙවි. එදා අර අතනදී මෙහෙම එකක් හම්බුණා. දැන් හෙට නෙමෙයි අනිද්දායෙත් යනවා හෙට. ඔන්න දැන් මට ඒකම හම්බ වෙවි. ඔන්න ලෝභ සහගත මනස වැඩ කරනවා. එහෙම නැත්නම් කුටියේ මොකක් හරි කටයුත්තක්. ওই විදිහට නේද? අන්න ඒ වගේ තැනකදී සංඛාරයේසු uppannි සංස්කාර ධර්මයන් අරමුණු කරගෙන හටගත්ත කල්හි මොකද්ද අපි වඩන්න ඕනේ? අඤ්ඤ නිමිත්ත වෙන්නේ. අනිච්ච මනසිකාර. එතනදී අසුභය නෙමෙයි ගන්නට ඕනේ. එතනදී පොටක් අනිත්‍ය මනසිකාර කරන්න කියන්නේ. අනිත්‍ය ධර්මය. ඒ කියන්නේ අසුභය ගන්න කීයේ කොයි වෙලාවකද? ඔව් ලෝභය හට ගන්නවා. හැබැයි ලෝභයට පාදක වෙන්නේ සත්ව අරමුණක්. සත්වයක අරමුණ කරගෙන. ලෝභය හට ගන්නවා සත්වයක් නෙමෙයි මේ අවිඥානික දෙයක් අරමුණු කරගෙන. ඒ වෙලාවේදී අපි ටිකක් අනිත්‍ය මනසකාරයක් කරනවා. අනිත්‍ය මනසකාරය. ඒකෝයේ අරමුණු කරන ධර්මය ගැන වෙන්න පුළුවන්. නැත්නම් අපි සාමාන්‍යයෙන් පුරුදු කරලා තියෙන අනිත්‍ය මනසකාරයකට වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අඤ්ඤ නිමිත්‍ය අපි පුරුදු කරන්නට ඕනේ. දැන් පැහැදිලි නේ කියන්නේ. ඇයි මේ භාග්‍යතුන් වහන්සේ කාලෙන් කාලට මේක කරන්න ගියේ කියලා. ඒක. ඊළඟට කියනවා දෝසූප සංහිතේ සත්‍යේසු uppannි. දෝසූප සංහිතය අර කියන ද්වේෂ සහගත විතරක ද්වේෂ සහගත සිතුවිලි ටික සත්වයක අරමුණු කරගෙන හටගත්තාම මොකද්ද වඩන්නට ඕන? මෛත්‍රී පුරුදු කරන්න නේද?
ද්වේෂයට ආරම්භණය වෙන්නේ සත්වාරම්මණයක් නම් සත්‍ය ගුණං අරමුණු වෙන්නේ. ඒ වගේ වෙලාවකදී අපි මෛත්‍රිය මනසිකාර කරන්නට ඕන ටික වෙලාවක්. මෛත්‍රී භාවනාව පොඩ්ඩක් පුරුදු කරන්නට ඕන. එහෙම නැතුව සංඛාරයේ සූප්පන්නේ සවිඥානික නැතුව අවිඥානික ධර්ම පිළිබඳව ද්වේෂය හට ගන්නවනම් ඒ වෙලාවේදී ධාතු මනසිකාරය. සංඛාරයේ සූප්පන්නේ ධාතු මනසිකාරෝ අඤ්ඤං නිමිත්තං නාම. මතක තියාගන්න එන. දැන් එහෙම එනවනේ නේද? දැන් උදේට ඔන්න කුටි අතු ගන්නවා. දැක්කේනවා ඉතින්. ඊට පස්සේ ළඟ තියෙන මොනවාද අර පුංචි කොළ වටේන ගහක් තියෙනවා. ආයෙ දන්නවා අවස්සෙද්දී අර පුංචි කොළ ටික වැල්ලා මිදුල ගන්න දෙයක් නැහැ. මාර්ගවල. ඔව් අන්න මාර්ගස්වල කොළ. බලන්නකෝ ඔක දැන් අතු ගන්න ගියම අතු ගන්න ඊට පස්සේ එකව ගාලා දැන් වැලිත් ඒකට කොට ගහනවා. පුදුමාකාර වෙහසන්නේ. අන්න ඒකයි මේ කිව්වේ. මේ අපි හිතුව දැන් හැබැයි අපට ප්‍රකට වෙන්නේ ලෝභය ද්වේෂය කියන තැන ඒ වගේ දේවල් මේ පැහැදිලි මේ සත්වයන් අරමුණු වෙන දේවල් තමයි ගොඩාක්ම අපට ප්‍රකට. කියන්නේ රාගය වේවා ද්වේෂය වේවා අපට ප්‍රකට අපි අල්ලන්නේ සත්ව අරමුණුම. නමුත් අප්‍රකටව අර කියන්නේ මේ සංකාර ධර්මයන් අරමුණු කර ඕන තරම් යෙදෙනවා. ඕන තරම් යෙදෙනවා. ඒකයි මේ කිව්වේ. අන්න ඒ වගේ ද්වේෂය හට ගන්න තැනක ධාතු මනසිකාරය වඩන්න කියනවා. ධාතු මනසිකාරය. නේද? පඨවි ධාතු වශයෙන්, ආපෝ ධාතු වශයෙන්, තේජෝ ධාතු වශයෙන්, වායෝ ධාතු වශයෙන් ඊළඟට ආකාශ ධාතු වශයෙන්, විඥාන ධාතු වශයෙන්. නේද? ඔය විදිහට සවිඥානික සහ අවිඥානික ධාතු විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මෙතනදී නම් සංඛාර ධර්මයන් වල සියල්ලම අවිඥානික ධර්ම ටිකක්ම තියෙන නේද? මේවම දැන් මට මේක ප්‍රශ්නයක් වුණාට ඇත්තටම මෙතන තියෙන්නේ ධාතු සමුදාය. නේද? ඔන්න ඔය විදිහට කල්පනා කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ද්වේෂය හටගත් වෙලාවක අන්‍ය මනසිකාර කොටස් දෙකකට කැඩෙනවා. සත්වයක් නම් අරමුණු වන්නේ වඩන්නට ඕන මෛත්‍රිය. සංස්කාරයක් නම් අරමුණු වෙන්නේ වඩන්නට ඕන ධාතු මනසිකාර. ධාතු මනසිකාර. ඉතින් මේව කරලා බලන්න තියෙන්නේ. කරලා බලන්න තියෙන්නේ. කියන්නේ දැන් අපි කොච්චර මේක අටුවාව ටීකාව නේ තව සංග්‍රහවත් කියවලා මෙහෙම ලොකු කබඩ ස්ටොක් එකක් තියෙනවා. හැබැයි අපි කරන්නේ නැත්තම් නේද? භාවනා පරියන්කින් ඉඳගත් වෙලාවේ පැහැදිලි තුනමාරට නේ. ඉඳගත් මොහොතේ ඉඳන් ප්‍රකටම ධර්මයේ ගැන මේ කතා කරන්නේ ඇත්තට. ඉතින් අන්න ඒ වෙලාවකදී මෙන්න මේ නිමිති පුරුදු කරන්නයි මේ කියන්නේ. කියන්නේ එහෙම නැතුව අර පොතේ කියන්නේ පොත තුල තියෙනවා පෙළෙන් බුදුරජාණන් වහන්සේ මේක කියලා තියෙනවා මන් තියෙන තැනක් දන්නවා. ඒක නෙමෙයි ඇත්තට වෙන්නට ඕන. නේද? දීලා තියෙනවා ආයුධය අරගෙන සටන් කරන්නයි තියෙන්නේ. මේක අපි භාවනාවේ වඩන්නට ඕන ඒක. ඉතින් ඒකයි ඇත්තටම අපට මේ එක්කෝ අපි මේක ධර්මයේ හරියට හදාගන්නට ඕන නැත්නම් අර කියන්නේ හොඳට මේක වඩපු ගුරුවරයෙක් ඇසුරු කරන්න කියලා. අන්න ඒකයි. පැහැදිලි නේද? කියන්නේ අපි අර විදිහට දැන් සංකාර ධර්මයන් පිළිබඳව ද්වේෂයක් හටගනිද්දී ඇත්තටම මොකද්ද කරන්න ඕනේ? නේද? අන්න ඒක ඕව අපිට ඒකයි ආචාර සම්ප්‍රදායක තියෙන වටිනාකම. මේක කරපු වඩපු ආචාර්යයන් වහන්සේ නමක් ඇසුරු කරනවා කියපේකේ ආචාර්යයන් වහන්සේට වැටහෙනවා මම මේ කියද්දි මෙයා මේක තමයි මේ කියාගෙන ඉන්නේ කියලා. ඒ ආචාර්යයන් වහන්සේ ඉතින් කෙලින්ම කියන්නේ ඕකට කාරණා. මේක එහෙනම් අටුවා මෙහෙම තියෙනවා. ඔයා මේක කරන්නේ එහෙම නෙමෙයි කියන්නේ. එච්චර ලොකු දේවල් අවශ්‍ය නැහැ නේ කෙලින්ම. අපි දැන් ලෙඩකට බෙහෙතක් ගන්න. ගන්න ගියපුවාම මේ බෙහෙත් ටික ලියලා දෙනවා. අපි ආපස්සට අහනවාද මේ ડોක්ටර් මොකද්ද මට තියෙන ලෙඩේ ඔක කොහෙද නේද? ඔගේ කොයි ලැබ් එකේද ටෙස්ට් එක කරන්නේ? එච්චර මේ ලොකුවට අපි පස්සෙන් පන්නේ නැහැ. බෙහෙත කියනවා ඊට පස්සේ බීලා බලනවා ලෙඩේ හොඳ වෙනවා එච්චරයි. මේකයි. නමුත් ඉතින් අර මං කියන්නේ භික්ෂුන් වහන්සේලා හැටියට අපේ යුතුයකමක් තියෙනවා අපේ වගකීමක් තියෙනවා මේ කියන පෙළ දහම අට කතා දහම ටීකාව පැහැදිලිවම හදාරන එක. මොකද ඇත්තටම අපි හිතන්නකෝ අපිත් මේක කරන්නේ නැත්තම් නේද? අපිත් මේක කරන්නේ කවුද මේක කරන්නේ? අපි ගිහි අය නම් කරනවා. බලන්න අට කතා සිංහල පරිවර්තන කවුද කරලා තියෙන්නේ?
බහුතරයක් ගිහියයි කරලා තියෙනවා. හැබැයි බුද්ධ ජයන්ති පරිවර්තනයේදී මහා සිංහල පරිවර්තනයේ සාමාන්‍යයෙන් හොඳයිද ඒක? අන්න ඒක තමයි මට දැන් බුද්ධ ජයන්ති පරිවර්තනය පෙළ පරිවර්තනය සහ පාලි අට කතා සිංහල පරිවර්තනය නිකන් අර සෑහෙන දුරස් හොඳට පැහැදිලි අර දැන් හිතන්නකො විනය අට කතාවට ගිහි කෙනෙක් පරිවර්තනය කරොත් එයාට දෙන්න පුළුවන් අර්ථ සියල්ලේ සියල්ල. එයා දන්නවා සීමාවක් ඇතුළත මොනවද වෙන්නේ කියලා. නැහැනේ අදහසක් නැහැනේ. අර ප්‍රායෝගික අත්දැකීමක් නැතුව කරන පරිවර්තනයක් තුළ සියල්ලෙන් සියල්ල අර ව්‍යාකරණ පරිවර්තනයක් එයි. හැබැයි අදහස් අර ඒ කියන ක්‍රමවේදයට ප්‍රායෝගිකත්වයට සමීප වෙලා පරිවර්තනේ වඩා දුර්වලයි. එයා දන්නේ නැහැ ගැටලු මොනවද? ඔව්. ඒක අධ්‍යයනය කරලා අපේ සිංහල අට කතාව කියලා මේක කරන්න බෑ අමාරුයි. ඔව් ඒක තමයි. තේරුම් ගන්න අපහසුයි. ඒකින්ද ඉතින් මේ පොඩ්ඩක් මහන්සියලා හරි පාලි පොඩ්ඩ හදා ගන්න ඕන හරිම වටිනවා. වැඩි කල් යන්නේ කියන්නේ ඒක යෙදෙනවා නම් තමන්ගේ ඡන්දේ තියනවා නම් අවුරුද්දකින් හොඳටම කරන්න පුළුවන් පාලි. ඒක බැසගෙන හැබැයි කරන්නට ඕන. කියන්නේ අපි ජීවිතේ බලන්න පුංචි කාලේ ඉඳන් මොනවද අපි නොකල කියලා බැසගෙන ඉතිච්චි හැම කෙලෙසයක් පස්සේ බැසගෙන මේ දුනන්නේ. ආයේ මේක කියලා අතාරින්නේ නැහැ. හිතුණු කෙලෙසේ පස්සේ. ඒක බැසගෙනම අපි කරන්නේ. ඔව්. දැන් අපට පුදුම විතරක තමයි එන්නේ. ඒක පාලි පොඩ්ඩක් කරන්න කියනවා. ඊට පස්සේ ඒක ඉවර කරනවා මෝහූප සංහිතේ යත්ත කච්චි uppන්නේ පංච ධම්මෝපනිස්සයෝ අඤ්ඤං නිමිත්තං නාම. ඒක නම් පොඩ්ඩක් ටික විග්‍රහයක් එනවා. ඒ කියන්නේ දැන් ඔන්න රාග විතර්ක වලට කීවා, ද්වේෂ විතර්ක වලට කීවා, මෝහ විතර්කට. මෝහ විතර්ක වලට කියපුවාම එහෙනම් මොකද කරන්නේ කියලා. මොකද්ද අඤ්ඤ නිමිත්ත? මොකද්ද කියන්නේ? පංච ධම්මෝපනිස්සයෝ. පංච ධර්මයක් උපනිශ්‍රය වෙනවා. උපනිශ්‍රය වන්නා වූ පංච ධර්මයක් ගැන කියන මෙන්න මේ නිමිත්ත මනසිකාර කරන්න කියලා. මොකද්ද මේ පංච ධර්ම කියන නිමිත්ත? ගරෝ සංවාසෝ උද්දේශෝ උද්දිඨ පරිපුච්ඡනං කාලේන ධම්මස්සවනං ඨානාඨාන විනිච්ඡයෝ පංච ධම්මෝපනිස්සාය මෝහ ධම්මෝ පහීයති කියලා කියනවා. ඔන්න ඔය මේ ධර්ම පහ අසුරු කරද්දී අර කියන මෝහෝපසංහිත විතරක නැත්නම් මුලාවීම් සහගතව විතරක හිතෙන් අයින් වෙලා යනවා කියලා නේද? අපි මේ ටික හෙට කතා කරමුනේ.